අපි මේ දහම් වැඩසටහනේදී මුල ඉඳලා කියා දුන්නා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය බොහොම සරල විදියට අපි කියා දුන්නා පටිච්ච සමුප්පාද ධර්මය බොහොම සරල ආකාරයෙන් ඒ වගේම පංච උපාදානස්කන්ධය ගැනත් බොහොම සරල ආකාරයෙන් කියා දුන්නා. දැන් මං හිතන්නේ බොහෝ දෙනෙකුට පටිච්ච සමුප්පාදය ගැනත් පංච උපාදානස්කන්ධය ගැනත් සාමාන්‍ය දැනීමක් ඇති කරගන්න පුළුවන්. සුළු දැනුමක් ඇති කරගන්න පුළුවන්. මේ ධර්ම ඥානය ධර්මඥානය එහෙම නැත්නම් දහම් දැනුම හරි විදිහට තමන් තුළ පිහිටන්ට නම් ඒකට උවමනා කරන මූලික දෙයක් තියෙනවා. ඒ දේ තමයි සරණ. ඒ කිව්වේ තමන් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු බව මතක තිබීම. ධර්මයේ සරණ ගිය බව මතක තිබීම. ශ්‍රාවක සංඝයා සරණ ගිය බව මතක තිබීම. ඒ මතකයෙන් බැහැර වෙච්ච දැනුම තමන්ට ආඩම්බරකමක් සපයයි. අන් අයට වඩා තමන්ට දැනුමක් තියෙනවා කියලා උඩඟු සිතක් පහළ කළා දෙයි. තමා දැන් යමක් කමක් දන්න කෙනෙක් කියලා තමන්ට හිතෙයි. ඊට එහා දෙයක් නැහැ. ඊට එහා දෙයක් තමන්ට ලැබෙන්න නම් නිතරම තමන්ට සිහි වෙලා තියෙන්න ඕනේ සරණ. ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය බව, ධර්මය සරණ ගිය බව, ශ්‍රාවක සංඝයා සරණ ගිය බව, සීලයක පිහිටි බව. ඒ ඔය මූලිකම සරණයි සීලෙටයි කියන්නේ සෝතාපට්ටි අංග. ධර්මයේ හරියටම වැටහෙන්න ගත්තොත් පිහිටන්නේ මේ සරණෙමයි. සෝවාන් වෙච්ච කෙනෙකුට තියෙන ලක්ෂණේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ සරණ පිහිටපු පැහැදීම සෙලවෙන්නේ. ධර්මයේ කෙරෙහි සරණ පිහිටපු පැහැදීම සෙලවෙන්නේ. ශ්‍රාවක සංඝයා කෙරෙහි සරණ නොසෙල්වේ. සීලය ආර්යකාන්ත බවට පත්වේ. එතකොට මේ මුල සරණමයි ස්ථිර වෙන්නේ. සරණ මනාකොට නොපිහිටා දහම් කතාව කරගෙන ගියාම ඊට පස්සේ අපිට පේනවා කලක් ගියාට පස්සේ තමාත් කැමති දහම් කතාවට, තමාත් කැමති ධර්ම කතාව කියලා අන් අයගෙන් ප්‍රසාද දිනා ගන්න ඊට එහා දෙයක් නැහැ. ඒ නිසා කාලයක් තිස්සේ මේ ධර්මය කියා දෙන නිසා අපිට තේරුම් ගියා ඒ සරණ පිහිටීමේ දුර්වලකමක් තියෙන බව. ඒ නිසා ඒ සරණින් බැහැර වෙච්ච විමුක්තියක් හොයනවා. ඒ විමුක්තිය කවදාවත් ලැබෙන්නේ නැහැ. සරණේ මනාකොට පිහිටියොත්
සරණත් සමග තව එකක් හිටිනවා. කෙලෙහි ගුණ. ඒක වෙන් කරන්න බෑ. සරණයි කෙලෙහි ගුණයි එකට තියෙන්නේ. එතකොට කාලයක් ගියාම මේ ධර්මයේ කියා දීපු තැනටත් බැන බැන ගියොත් ඒකේ තේරුම තමයි සරණක් පිහිටලා නැහැ කියන එක. ඉතින් ওই කරුණු අපිට පැහැදිලි වෙච්ච නිසා මේ සරණේ වටිනාකම ආශ්චර්යයි. සරණ පිහිටන හැටි ඉස්සෙල්ලා මම ඔබට කියා දෙන්නම්. දැන් අපි කියමු මෙහෙම ඔබට තරහක් ඇති වෙනවා. කවුරු හරි කෙනෙක් ඔබට මහා අසාධාරණයක් කරනවා. එහෙම ඔබට හිතෙනවා. එතකොට ඔබට ඇති වෙනවා මොකද්ද? තරහක්. තරහ ඇති වුනහම ඔබට මතක් වෙන්නේ මොකද්ද? අර තරහ උපද්දවන්න මුල් වෙච්ච පුද්ගලයා. එතකොට ඔබේ තරහට මොකද වෙන්නේ? තරහ පවතීද? තරහ නැතු වෙයිද? තරහ පවතිනවා. ඔබට තරහ හටගත්තු ගමන් ඔබ අඳුනගත්තොත් මේ මන් තුල තරහක් හටගත්තා. එතකොටම සිහි වෙන්න ඕනේ අනේ මම සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ කෝපේ නිදහස් වූ උත්තමෙක් නොවේ. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම තරහ හටගත්තේ නෑනේ. එහෙනම් උන්වහන්සේමයි මට සරණ. ඔන්න සරණ. ඊට පස්සේ හිතනවා යා ඒ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් වදාලාද ඒ ධර්මයෙන් මට කියා දුන්නේත් මේ ද්වේෂය ප්‍රහාණය කරන්නමයි. එහෙනම් මේ ධර්මයක් මට සරණක්. මේ ධර්මයේ ඇසිරුණු සංඝ රත්නයත් රාග දේශ මොහෙන් නිදහස් වුණා. එහෙනම් ශ්‍රාවක සංඝයාත් මට සරණක්. මේ විදිහට සරණ මෙනෙහි කරන්න ගත්තොත් දේශයාගේ හිතේ පිහිටන්නේ නැතුව මොකද්ද පිහිටන්නේ? සරණේ හිත පිහිටනවා. ඒක තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. යම් මහණෙනි යම් විටක තථාගතයන්ව සිහි කරයිද ඒ අවස්ථාවට ඔහුගේ සිත රාගයෙන් යට නොවේ. ද්වේෂයෙන් යට නොවේ. මොහෙන් යට නොවේ කියලා. අපි කියමු ලාමක අකුසල විතරක හට ගන්නවා හිතේ. ලාමක අකුසල විතරක නීච අදහස් මේ නොමගට ගිය කෙලෙස් සහිත සිතක හටගන්න බැරිද? පුළුවන්. හටගත්තු ගමන් සරණ මෙනෙහි කරන්න ඕනේ. කොහොමද? අනේ මම සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේට මේ ලාමක කෙලෙස් හටගන්නේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ධර්මයේ තිබෙන්නේ කෙලෙස් උපද්දවීමක් නෙවෙයි. කෙලෙස් ප්‍රහාණය කරන ධර්මයක් නොවේ. මම සරණ ගියේ. ඒ ධර්මයේ හැසිරුණු ශ්‍රාවක සංඝයා ඒ කෙලෙස් ප්‍රහාණය කළා නොවේ කියලා මෙනෙහි කරන්න ඕනේ. එතකොට යා කොහෙද ඉන්නේ? සරණේ ඉන්නේ. එතකොට යාට අර කෙලෙස් වල හිත පිහිටන්නේ නැතුව කුමකද හිත පිහිටන්න ගන්නේ? සරණේ. ඒකට කියනවා චත්තං මහන්තං යතා වස්ස කාලේ. වැස්සට කුඩේ ඉහළුවා. කුඩේ නැති කෙනාට වැස්ස වහිනකොට එලිමහනේදී තෙත බරිත වෙලා යනවා මිසක් වැස්සෙන් බේරිල්ලක් නැහැ. කුඩේ ළඟ නැති එක්කිනාට වැස්ස වහින වෙලාවට වැස්සට තෙමි තෙමි විඳවනවා මිසක්
වැස්සෙන් බේරිල්ලක් නැහැ. වැස්සෙන් බේරෙන්න නම් එයා ළඟ තියෙන්න ඕන දේ මොකද්ද? කුඩේ. වැස්ස වහින වැහි බිඳු 1 2 එනකොටම වැහි බිඳු එයා මොකද කරන්නේ? කුඩේ ඉහළ ගන්නවා. කුඩේ ඉහළ ගත්තාම මොකද වෙන්නේ? වැස්සට තමන්ගේ ඇඟට වැටෙන්නේ නැහැ වැස්ස. කුඩෙන් ආවරණය වෙලා. ඒසානිසංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මයේ අනුසස් මෙයයි. නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මයේ හැසිරෙන කෙනා දුගති යන්නේ. දැන් ඊළඟට පින්වත්නි දැන් අපි ඒ වගේ අපේ හිතේ කෙලෙස්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, උඩඟුකම්, භය මෙවැනි ලාමක මනෝ විතර්කයන් හිතේ හටගන්නේ නැද්ද? ඒ හටගන්න වාරයක් පාසා ඒ කියේ වැස්ස වහින හැම අවස්ථාවෙම ළඟ කුඩේ තිබ්බනම් කුඩේ ඉහළ නැද්ද? කුඩේ ඉහළ. එතකොට වැස්ස වහින ඒ වගේ කෙලෙස් හටගන්න අවස්ථාවේ එයා භාග්‍යවතුන් වහන්සේගේ සරණ මෙනෙහි කළොත්, ධර්මයේ සරණ මෙනෙහි කළොත්, ශ්‍රාවක සංඝයාගේ සරණ මෙනෙහි කළොත් ටික එයාගේ හිත මොකේද පිහිටන් ගන්නෙ? සරණේම පිහිටනවා. ඒ සරණ තුල තමයි ධර්මයේ වැඩ කරන්නේ. ඒ සරණ නොපිහිටන තාක්කල් ධර්මයේ දැනුමක් පමණයි. දැනුමකින් එහාට ඒ ධර්මයට යන්න බෑ. ඒ හේතුව තමන් තුළ ශ්‍රාවක භාවය පිහිටලා නැති නිසා. ඒක තියේ ව්‍යාවරණයක් වගේ. නමුත් ඊට එහා දෙයක් ඒකට කරන්නට බෑ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සරණේ පිහිටා සිටීම කියන්නේ මහානුභාව දෙයක්. දැන් අපි කිව්වා ඒ සරණ මෙනෙහි කරන විදිය. එතකොට තමන්ගේ හිතේ ලාමක අකුසල් හටගනිද්දී සරණ මෙනෙහි කරනවා කියලා මං කියවනේ තමන්ගේ හිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක්, ආඩම්බරකමක්, උඩඟුකමක්, බයක්, තැති ගැනීමක් ඇති වුණ තනි බුදුරජාණන් වහන්සේට මේක නෑනේ කියලා. ඒ නැති කියලා මෙනෙහි කිරීම අසත්‍යයක්ද සත්‍යයක්ද? සත්‍යයක්. ඒතකොට මේ ධර්මයේ මේ අකුසල් ලාමක දේවල් නෑ කියන එක අසත්‍යයක්ද සත්‍යයක්ද? සත්‍යයක්. මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝ රත්නයේ මෙවැනි අකුසල පිහිටන් නෑ කියන එක අසත්‍යයක්ද සත්‍යයක්ද? සත්‍යයක්. අන්නේ සත්‍ය අනුභවයේ තියෙන්නේ. එතකොට ඒ ආකාරයට මෙනෙහි කරන්න දක්ෂ නොවන තාක් තෙමි ඉන්න තියෙන්නේ. එතකොට දැන් අපි ගත්තොත් හොඳ කුඩයක් තියෙනවා. වහින වෙලාවට කියනවා ශකේ කුඩිය ගෙදර. Taman ළඟ නැහැ. අර්බුදේ හටගත් වෙලාවට තිසරණේ නැහැ. අර්බුදේ විතරයි. එහෙම වෙනවද නැද්ද? අර්බුදේ හටගත් වෙලාවට තිසරණේ නැහැ. කුඩේ නැහැ. වැස්ස වහින වෙලාවට තෙත බරිත වෙලා ඇඳුනුත් තෙමාගෙන තමන්ගේ දාඩිය ගඳයි ඇඳුනි ඔක්කොම එකතු වෙලා මේ විඳෝ ඉන්න තියෙන්නේ. එතකොට ධර්මයේ මෙනෙහි කිරීමේ දක්ෂතාවය කියන්නේ ඕකයි. එතන තමයි මේකේ අත්තිවාරම. අත්තිවාරම නැතුව ගෙවල් නැහැ. ඒ නිසා දැන් සමහර අවස්ථාවල තියෙනවා මං අභිධර්මයේ කියන්නේ නැහැ කියනේවා තියෙනවා. අභිධර්ම කියන්නේ වහලි. වහලි ගහන්න ඉස්සර වෙලා මොකද්ද ගහ ගන්න ඕනේ? අත්තිවාරම හදා ගන්න ඕනේ.
අත්තිවාරම හදාගත්තු කෙනා ටිකෙන් ටික ගේ හදනවා. ගේ හදාගත්තු කෙනා වහලේ ගහ ගන්නවා. 아무තු එකක් නැහැ. ගෙයක් නැතුව වහලේ ගැන කතා කළොත් ගෙයක් නැති මිනිස්සෙකුට තහඩු බෙදුවා වගේ. තහඩු ටික පැත්තක තියෙයි. හැබැයි තහඩු වලින් කළ යුතු දේ එයාට සිද්ධ වෙන්නේ. අන්න ඒකයි. ඉතින් මේක අර සමහර අය දැනුමෙන් උඩඟු බවට පත් වුණාම චුට්ටක් දැනුම අරගෙන අන් අයට ගරහනවා. සරණ නැහැ. සරණ තියෙන කෙනාට ඒක කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේගේ සරණ මෙනෙහි කරන කෙනාට සරණක් තියෙනවනේ. සරණ කානුභාවය මම ඔබට කියන්නම්. අනුරාධපුර රාජධානියේ පැවති සමයේ එක්තරා බ්‍රාහ්මණ පුත්‍රයෙක් හිටියා. මොහුගේ නම සිරිනාග. මොහු කැරැල්ලක් ඉපැද්දෙව්වා. කැරැල්ල දිගටම ගෙනියන්න මෙයාට සේනාවක් ඕනේ. සේනාවක් පවත්වන්න නම් ආදායමක් ඕනේ. සේනාවට පඩිනඩි ගෙවන්න ආදායයක් නැහැ. එතකොට මොහු කල්පනා කළා චෛත්‍ය බිඳින්න. දක්ඛිනගිරි කියන ප්‍රදේශයට, දැන් ඔය කියන්නේ දක්ඛිනගිරි කියලා කියන්නේ මං හිතන්නේ ඔය ගල්ගමුව පැත්තේ තියෙන කඳු යායක් ප්‍රදේශයේ තිබුණා ඒ කාලේ හෙළලෝලි කියලා ගම. ඔබ අහලා ඇති හෙළලෝලි කියන ගමේ තමයි අර අශෝකමාලා හිටියේ. එතකොට ඒ ගම මොන ගමක්ද? සැඩොල් ගම. ඒ සැඩොල් ගමේ හිටියා බහුලා කියලා සැඩොලෙක්. දැන් ওই ගමට ආවා මේ බ්‍රාහ්මණ පුත්‍රයා තමන්ගේ පිරිසත් එක්ක. ඒ ගමේ තිබුණ මහා චෛත්‍යයක්. කිව්වා ගිහිල්ලා බලාපන් මේ චෛත්‍ය බිඳින්න තැනක්. බැලුවා මේ චෛත්‍ය බිඳින්න කොනක් හොයාගන්න නැහැ. ඊට පස්සේ ඇහුවා මේ ගමේ කවුද දන්නේ මේ විස්තරේ? කිව්වා මේ චෛත්‍යට උපස්ථාන කරන සැඩොලෙක් ඉන්නවා කිව්වා බහුලා කියලා. එකන් වර කිව්වා. සැඩොලව එකන් ආවා. කිව්වා මේ චෛත්‍යයේ බලාපන්. මට දැන් මේ චෛත්‍යය බිඳින්න ඕනේ. මේ චෛත්‍ය බිඳලා මේ වස්තු ගන්න ඕනේ කිව්වා. සැඩොල කිව්වා අනේ ස්වාමීනි, තුන් ලෝකෙම අග්‍ර වූ ශාස්ත්‍රුන් වහන්සේ මන් සරණ ගියා. එතකොට මතක් වුණේ මොකද්ද? චෛත්‍ය බිඳින්න බෑ කියලා නෙමෙයි කිව්වේ. එකපාරට මතක් වුණේ මොකද්ද? සරණ. තුන් ලෝකෙම අග්‍ර වූ ශාස්ත්‍රුන් වහන්සේව මන් සරණ ගියා. මං ඒ භාග්‍යවතුන් වහන්සේගේ උපාසකෙක්. ඔන්න මතක් වෙච්ච එක. ඒ නිසා මට නම් ওই වැඩේ කරන්න බෑ කියලා කිව්වා. දන්නව නේද දැන් දඬුවම් දෙන්න බෑ මෙයාට. එතකොට ඇහුවා තෝ ලෑස්තිද උල හිඳව ගන්නට? උල හිඳව ගන්නට තෝ ලෑස්තිද කියලා ඇහුවා. එතකොට මෙයා මොකද කිව්වේ? මම භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු උපාසකෙක් ස්වාමීනි කිව්වා. එතකොට පිරිසට කිව්වා එහෙනම් උල ඉඳවපන් මේකව කිව්වා. දැන් මෙයා උල ඉඳවන්න අත් දෙක බැඳගෙන පිටිපස්සට එක්කගෙන යනවා ඇදගෙන. එනට මෙයා කියනවා මම බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. මට භාග්‍යතුන් වහන්සේමයි සරණ. අන්න සරණ. උල හිඳෙව්වා. දැන් උල හිඳවල දැන් වේදනාව විඳ විඳ ඉන්නවා. එතකොට ඒ සිරිනා ගැහුවා තව කවුරුවක් නැද්ද මේ චෛත්‍යයේ මේ බිඳින්න ක්‍රමයේ දන්න එකෙක්? ඒතර මිනිස්සු කිව්වා
ස්වාමීනි ওই බහුලාගේ දරුවෝ 7 දෙනෙක් ඉන්නක පුතාලා ඕකුම් දන්නවා කිව්වා මේක. එකම වර කිව්වා. දැන් පුතාලා 7 දෙනෙක් කුදලගෙන ගිනාවයි චෛත්‍ය ළඟට. දැන් කියනවා බලාපි තාත්තට වෙච්ච දේ. තොපිට මේක නොවෙන්ට මේ චෛත්‍යයේ බිඳපන් දැන් කිව්වා. එතකොට මේ පුතාලා 7 දෙනා කියනවා අනේ ස්වාමීනි අපි 7 දෙනාම භාග්‍යතුන් වහන්සේ සරණ ගියා. තාත්තා වේලාසෙනි උගන්වලාද මං අහන්නේ ඒ වෙලාවේ තාත්තා පණිවිඩය දුන්නද තොපි ගියාපන් සරණ ගියා කියලා. නෑ. අපි 7 දෙනාම භාග්‍යතුන් වහන්සේව සරණ ගියා. අපි බුදුරජාණන් වහන්සේගේ උපාසකයෝ කිව්වා. අදව කටින් පිට වේද මිනිසුන්ගේ. ත්‍රිපිටකධාරී වෙඳි කටින් පිට වේද මේවා. නෑ. බුදුරජාණන් වහන්සේගේ උපාසකයෝ කිව්වා. එතකොට ඇහුවා. එතකොට තොපි කියන්නේ මේක බින්දින්න බෑ කියලා. එතකොට කිව්වා තමුන්නාන්සේ ඕන එකක් කරන්නට අපි බින්දින්න ලෑස්ති නෑ කිව්වා. අන්න බලන්න ඔබේ පරපුරේ මුතුමිත්තන්ගේ තිබිච්ච ආත්ම අභිමානි නකුටද පෙන්දුද නෑ. එතකොට කිව්වා එහෙනම් මේකුන්වත් උල තියාපන් කිව්වා. තරහක් හටගන්නේ බයක් හටගන්නේ අඬන්නේ වැළපෙන්නේ අපි බුදුරජාන් වහන්සේ සරණ ගියපු උපාසකයෝ කී යන උලට. ඒ 7 දෙනා මුල තිබ්බා. වැඩි වෙලාවක් ගියේ නෑ. සියලු දෙනාටම පේනවා ආකාශින් එන දිව්‍ය රථ 8ක්. දිව්‍ය රථ 8ක් එනවා. අර උල තියපු අයගෙන් නැගිටිනවා දෙවිවරු. මහජනයාට පේනවා දැන්. දෙවිවරු එක එක්කිනා අරගෙන දිව්‍ය රථින් තියෙනවා. එක්කන් ගියා තුසිතට. මහජනයා කිව්වා ස්වාමීනි මේක නම් හරියන්නේ නැහැ. තමුන්නාන්සේ මේ සෑය බින්දින අදහස අත්හැර ගන්නට සිරිනාගත් බය වුණා. ඒ පළාත අතෑරියා. අතෑරලා ඊට පස්සේ එහෙම් පැන්නා නැගෙනහිර පැත්තට, මහවැලි ගම් පැත්තට. පැනලා මහවැලි ගඟ අයිනේ තිබුණ ගමක් මී විටි කියලා. මේ ගම මංකොල්ල කෑවා. ඒ ගමේ මිනිස්සු ධාතු චෛත්‍යයක් වැඳ වැඳ හිටියා මී විටි සෑය කියලා. මේ සෑය බින්දා. බින්දල වස්තු අරගෙන සේනාවට පඩි දුන්නා. පඩි නඩි ගෙව්වා. කොමාරි මේ පුද්ගලයාගේ කැරල්ල සාර්ථක වුණා. අනුරාධපුරේ රජෙක් හැටියට ඔටුනු පෙළැන්දා. ටික කාලයක් ගියේ. බඩේ රුජාවක් හැදුනා. සනීප කරන්ට බැරි. දැන් රාජකීය වෛද්‍යවරු බෙහෙත් කරනවා. බඩේ කැක්කම උහුල ගන්නට බෑ. සනීප වෙන්නේ නැහැ. තමන්ම බඩ කපා ගත්තා. එහෙමයි රජා මැරුණේ. කෙලින්ම නිරේ ගියා. එකම සෑය දෙවිදියකට පුද්ගලයන් කටයුතු කළා. කොටසක් බුදුරජාණන් වහන්සේව සරණ මෙනෙහි කර කර හිටියා. කොටසක් අධික ලෝභයෙන් ඒ සරණගත වූ උපාසකයන්වත් ඝාතනය කළා. බුදුරජාණන් වහන්සේගේ ධාතු චෛත්‍ය බින්දා. ඒ පිරිස තාම නිරේ විඳවනවා. අනිත් පිරිස සුගතියේ මිලහට මගපල් ලැබලා ඇති.
දැක්කද වෙනස? එතකොට මේ සරණ හරි විදිහට තේරුම් ගන්නට බැරි වීම අපට වෙච්ච සාපේ. මේ සාපේ අද ඊයේ හටගත්තු සාපයක් නොවේ. මේක සෑහෙන කාලයක් තිස්සේ හටගත්තු සාපයක්. මම ඔබට මේකට උදාහරණයක් කියන්නම්. අපේ ගැමුණු මහරජුරෝ ආක්‍රමණික එලාර පළවා හරින්ට දසමහා යෝධයන් සමග මහා සංග්‍රාමයක් කළා. අහලා ඇතිනේ. මේ සංග්‍රාමයේ දිනන්ට ඒ යෝධයන් සතු අපූර්ව හැකියාවක් තිබ්බා. ඒ හැකියාවට කියනවා අංගම්පොර ශිල්පය කියලා. ඒ හැකියාව මේ සිංහලයන් තුල ඉපදිච්ච ශිල්ප ඥානයක්. ඒක දිගින් දිගට තිබුණ පරම්පරා ගානක්. 1818 උවවෙල්ලැස කැරැල්ලේදී සුද්දම් පරදින්ට හේතු වුණා ඔය අංගම්පුර ශිල්පේ. සුද්ද මොකද කළේ? මාෂල් ලෝ කියලා යුද නීතිය දැම්මා. දාලා ලක්ෂ ගණන් සෙනඟ මැරුවා. කුඹුරු අතුපිට සියල්ල ගිනි තිබ්බා. විනාශ කළා. අද ලංකාවේ කවුරුත් ඒ විස්තරය කතා කරන්නේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ ඇහැලේ පොළ කුමාරියම මැරුවා කියෝකේ සුද්දන්ගේ කතාව කී කියනවා. සුද්ද ඒක මතක් කර කර දුන්න තොපි ඕක සිහි කරපිය කියලා. සිංහලයේ තමන්ගේ රජහට බැන බැන යනවා. සුද්ද කරපු හානිය මතක නැහැ. එතකොට ඒ කාලේ සුද්ද බැලුවා මේ ජාතිය මෙච්චර බල සම්පන්නයි. දැක්ක අංගම්පුර ශිල්පේ ඒකේ හේතුවක්. එක හේතුවක්. ඒ කාලේ සුද්දු අංගම්පුර ශිල්පී හොය හොයා මැරුවා. ඒ ශිල්ප පරම්පරා හොය හොයා මැරුවා. උගන්වන ගුරුකුල හොය හොයා මැරුවා. කුඩා දරුවාගේ සිට මැරුවා. ඊට පස්සේ ශිල්පීන් වඳ වෙලා ගියා. දැන් කවුරුවත් දන්නේ නැහැ ඇත්ත ශිල්පේ. එබඳු ලෞකික ශාස්ත්‍රයක් අතුරුදහන් වුණාට පස්සේ උපද්දවන්න ලේසි නැත්තම් මේ ලෝතුරු මාර්ගයේ නැතුනොත් උපද්දවීම ලේසි වැඩක්ද? ලෝතුරු මාර්ගයේ ආවේ කුමක් පිහිට කරගෙනද? තිසරණේ පිහිට කරගෙනයි. ඒ තිසරණේ අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා පටන් ගත්තා. හැබැයි කෙළවරට යනකොට සරණ මතක නැහැ. ඇත්තද බොරුද? පටන් ගත්ත බුද්ධං සරණං ගච්ඡාමි කියලා. නමුත් අවසානට එනකොට සරණ නැහැ. තමන්ගේ කතාවක් යන්නේ. අන්නේ විදිහට තමයි සරණ අහිමි වුණේ. එතකොට අහිමි වෙච්ච සරණක් නැවත පිහිටනවා කියන එක පරම්පරාවෙන් ඇවිල්ලා නැති නිසා ඒක අමාරු එකක්. බුද්ධං සරණං ගච්ඡාමි කියා එක කාලයක් තිබුණ නැද්ද අපි මෙටි බුදුන් පතන එකක්. ඒතර කොහොමත් නැන්නේ සරණ. ඒ විදිහටම සරණ නැති වෙලා ගියාට පස්සේ මේක පිහිටියේ නැහැ. ඒ නිසා නිතර නිතර සරණ මතක් වෙන එක ඉගෙන ගන්න ක්‍රමයක් කිසි කෙනෙක් දන්නේ නැහැ. එහෙමයි අපට සරණ අහිමි වුණේ. හැබැයි කොහොම හරි දැන් අපි සරණ හිමි කරගන්න විදිය ඕන දැන් දන්නවා. මේ විදියට සරණේ මනහ කොට සිත පිහිටියොත් ඒ සරණ පිහිටපු කෙනාගේ හිතට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි හට ගන්නවා මහා ගෞරවයක්.
මොකද්ද හටගන්නේ? ඒ ගෞරවයෙන් භක්තියෙන් ඒ ධර්මයේ සේවනය කරනවා. අන්න එතකොටයි පිහිටන්නේ. එතකොටයි පිහිටන්නේ. ඒ විදිහටයි ධර්මයේ පිහිට ගන්න අපට තියෙන්නේ. ඉතින් පින්වත්නි, අපි මේ බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටලා ඉගෙනගත යුතු, සරණේ පිහිටලා මෙනෙහි කළ යුතු, සරණේ පිහිටලා ගෞරව ආදර දක්වමින් ඒ සරණ ලබා ගත යුතු ධර්මයක් තමයි අපි මේ අහන්නේ. අද මේ ඉගෙන ගන්න මේ උතුම් ධර්මයේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ. මේ දේශනාවේ නම ඨාන සූත්‍රය. දේශනාවේ නම කුමක්ද? ඨාන සූත්‍රය. ඨාන කියලා කියන්නේ ඒකේ සාමාන්‍ය අර්ථේ කාරණාව, විශේෂ කාරණාව. මේ දේශනාව අංගුත්තර නිකායේ 5 වෙනි නිපාතේ සඳහන් වෙන්නේ. සවැත් නුවරදී බුදුරජාණන් වහන්සේ වදාළේ. උන්වහන්සේ වදාලා පංචමානි භික්කවේ ඨානානි, මහණෙනි කාරණා 5ක් තියෙනවා. අබින්නම් පච්ච විකිතබ්බං, නිරන්තරයෙන් නුවණින් සිහි කළ යුතුයි. නිතර නුවණින් සිහි කළ යුතු කාරණා 5ක් තියෙනවා. ඉත්‍යාවා පුරුෂේනවා, ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා, ගහට්ටේනවා පබ්බජිතේනවා, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා, මේ කරුණු 5 නිතර නුවණින් කල්පනා කළ යුතුයි කියනවා. නිතර නුවණින් කල්පනා කළ යුතුයි කියනවා. කරුණු කීයක්ද? කරුණු 5ක්. පළවෙනි එක ජරා ධම්මෝම්හි, මං ජරා ජීර්ණ වෙන කෙනෙක්. පළවෙනි එක හිතන්න කිව්වා. මම දි รา යන ස්වභාවයට අයිති කෙනෙක්. ජරං අනතීතෝති, මම මේ ජරාවට පත් වී යන බව ඉක්මවා ගිහින් නැහැ. ඒකේ යටතේ ඉන්නේ. ජරාවට පත් වෙන ස්වභාවයට යටත් වෙලා ඉන්න කෙනෙක් කියන එකයි ඉක්මවා ගිහින් නැහැ කියන්නේ. ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා, ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා, මේක නිතර නිතර සිහි කර යුතුයි කියනවා. ඒක තමයි පළවෙනි එක. මම ජරාවට පත් වෙන කෙනෙක්. මම ජරාව ඉක්මවා ගොහින් නැහැ කියලා මේ කාරණේ නිතර නිතර සිහි කළ යුතුයි කියනවා. පළවෙනි එක. දෙවෙනි එක, මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. දෙවෙනි එක මොකද්ද? ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ලෙඩ වෙන ස්වභාවය ඉක්මවා ගිහින් නැහැ. එහෙනම් ඉන්නේ ලෙඩ වෙන ස්වභාවයට යටත්ව. ලෙඩ වෙන ස්වභාවය ඉක්ම ගිහින් නැහැ. මේකත් නිතර නිතර සිහි කරන්න කිව්වා. දැන් කීයද? 2යි. මරණ ධම්මෝමි, මං මැරෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. තමන්ව හඳුන ගන්න කිව්වා. මෙන්න මේ ඔය කියන ගති, ඔය කියන දේවල් වලින් තමන්ව හඳුන ගන්න තියෙන්නේ. මම මැරෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. මරණං අනතීතෝති, මම මරණය ඉක්මවා ගියේ නැහැ. එහෙනම් තමන් වාසය කරන්නේ මරණයට
යටත්ව. මේක ගිහි වේවා පැවිදි වේවා නිතර මෙනෙහි කරන්න කිව්වා. ඊළඟට මෙනෙහි කරන්න කිව්වා. දැන් කරුණ කීයක් මෙනෙහි කරන්න? 3යි. පළවෙනි එක ජරාවට පත්වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඒක ඉක්මවා ගියේ නැහැ. 2 ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඒක ඉක්මවා ගිහිල්ලත් නැහැ. 3 මැරෙන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. ඒක ඉක්මවා ගිහිල්ලත් නැහැ. 4 සබ්බේහි මේ පියේහි මනාපේහි මට ප්‍රිය වූ මනාප වූ සියල්ලෙම නානා භව විනා භව වෙන් වෙලා යන්න සිද්ධ වෙන කෙනෙක්. මට මං ආස කරන යමක් ඇද්ද? මං ආස කරන යම් දෙයක් ඇද්ද? ඒ වයින් මට වෙන් වෙන්න වෙනවා. ඒ වයින් මට වෙන් වෙන්න වෙනවා කියලා. ගිහි වේවා, පැවිදි වේවා, ස්ත්‍රී වේවා, පුරුෂ වේවා මෙනෙහි කරන්න කිව්වා. මෙනෙහි කරන්න කිව්වා. මොකද්ද කියපු 4 වෙනි කාරණේ? මට ප්‍රියමනාප මං ආසා කරන යමක් ඇද්ද? ඒිනොත් මට වෙන් වෙන්න සිදු වෙනවා කියලා මෙනෙහි කරන්න කිව්වා. මේවා මෙනෙහි නොකිරීමෙන් තමයි අර්බුද හටගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ 5 වෙනි කාරණේ දේශනා කරනවා. කම්මස්සකෝම්හි මගේ දේ හැටියට මට තියෙන්නේ මම සිත කය වචනෙන් කියපු කරපු සිතපු දේ. අස්සක කියන්නේ තමන්ගේ දේ. කම්මස්සකෝම්හි මගේ දේ හැටියට තියෙන්නේ මම සිතෙන් හිතපුවා, වචනෙන් කියපුවා, කයින් කරපුවා. කම්ම දායාදු මගේ දෑවැද්ද ඒකයි. කම්ම යෝනි එයින් තමයි මගේ උප්පත්ති ස්ථානය හැදෙන්නේ. කම්ම බන්දු මගේ ඥාතියා එයා. මගේ ඥාතියා කවුද? මා සිතන දේ. මගේ ඥාතියා කවුද? මා කටින් පිට කළ වචන. මගේ ඥාතියා කවුද? මගේ ක්‍රියාව. කම්ම යෝනි කම්ම බන්දු. බන්දු කියන්නේ නෑදෑය. කම්ම පටිසරණෝ මට තියෙන පිළිසරණ මම හිතන විදිය. මට තියෙන පිළිසරණ මම කතා කරන දේ. මට තියෙන පිළිසරණ මම කරන ක්‍රියාව. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා. හොඳ හෝ නරක හෝ යම් කිසි ක්‍රියාවක් යම් කර්මයක් මනසින් වේවා වචනෙන් වේවා කයින් වේවා මම කරන්නෙම්ද ඒක තමයි මගේ දායාදය. මේක ස්ත්‍රීන් වේවා පුරුෂයින් වේවා ගිහියෝ වේවා පැවිද්දෝ වේවා නිතර මෙනෙහි කරන්න කිව්වා. දැන් මේ මෙනෙහි කරන්න කියලා මේවා කිව්වේ කවුද? අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ. මේක මෙනෙහි කරන්න කියපු හේතුව උන්වහන්සේ දේශනා කරනවා. මහණෙනි මේ කුමන යහපතක් දැකලාද මම මේ විදිහට මෙනෙහි කරන්න කියන්නේ කියලා බුදුරජාන් වහන්සේ වදාලා. මහණෙනි මම මෙනෙහි කරන්න කියලා කිව්වා. බුදුරජාන් වහන්සේ වදාරන්නේ ජරාවට පත් වෙන කෙනෙක් මං. ජරාව ස්වභාවය කොට ඉන්න කෙනෙක්. ජරාවට පත් වෙනවා කියන්නේ මොකද? ජරාව තමයි මම මුණ දීලා තියෙන මගේ ශරීරේ තියෙන ස්වභාවික ඉරණම. ඒක මම ඉක්මවා ගිහිල්ලා නෑ කියලා මෙනෙහි කරන්න කියන්නේ කුමන යහපතක් දැකලාද කියනවා. අත්තිබික්කවේ සත්තානං යොබ්බනේ යොබ්බන මදෝ. මහණෙනි සත්වයන්ට යෞවන කාලෙට ඇති වෙනවා මොකද්ද? යෞවන මදේ. මද කියන්නේ මත්වීම. මත්වීම කියන්නේ වෙරි.
ඩෝප්. තරුණ කාලේ ඇති වෙනවා වෙරියක්. ඔබට ඇති වුණේ නැද්ද දැන් වයසට ගිහිලා හිටියට? තරුණ වෙරිය හටගත්තේ නැහැ? හටගත්තා. දැන් වෙරි හිඳිලා. ඇයි හේතුව? නාකි වුණා. එතකොට දැන් ඉන්න කාලේ දැන් අපිට වෙරි හිඳුනාට අනිත් තරුණ තරුණියන්ට වෙරිද නැද්ද? වෙරි පිට ඉන්නේ. ඇයි හේතුව? දන්නේ නැහැ. තමන් ජරාවටපත් වෙනවා. තමන් ජරාව ඉක්මවා ගිහිල්ලා නෑ කියලා දන්නේ නෑ. මේකේ භයානකම මං කියන්නම්. මේකේ තියෙනවා ඉස්සරහට. යේන මදේන මත්තා යම් මත්වීමකින් වෙරි වුණාද කායේන දුච්චරිතං චරಂತಿ. කායින් දුෂ්චරිතයේ යෙදෙනවා. ඒ හේතුව තමන්ට ලෙඩ වෙලා නැහනේ. තමන් නාකි වෙලා නැහනේ. තමන්ට එතකොට ඒකින් තමන් මුලා වෙලා නැහැ. දුෂ්චරිතයේ යෙදෙනවා. වාචාය දුච්චරිතං චරಂತಿ. වචනින් දුෂ්චරිතයේ යෙදෙනවා. මනසා දුච්චරිතං චරಂತಿ. මනසින් දුෂ්චරිතයේ යෙදෙනවා. තරුණ වයසේ ගොඩක් අය මේ දුෂ්චරිතය නිසා සමහරු බොහොම තරුණ වයසේ සමහර ගෑන් ළමයි ගබ්සා කරගන්නවද නැද්ද? කරගන්නවා නේද? Taman දැනගත්ත නම් අනේ මම මහලු වෙලා යන ධර්මතාවයකට අයිති එක්කනේ. මම මේක ඉක්මවා ගිහලා නැහැ කියලා Tamanට ඒ බඳු අනාගතයක් එනවා කියලා දැනගෙන සංවර වෙනවා. එයාට අර වෙරිය හිඳෙනවා. ඒකටයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ. තරුණ වයසේදී එයා මොකක්වත් කල්පනා කරන්නේ පිස්සුවෙන් වගේ අර කාම පස්සේ දුවනවා. වයසට ගියාට පස්සේ අනේ අපොයි මොකද්ද මේ මට උනේ? ඒ වයසට ගියාට පස්සේනේ ධර්ම කතාව අහන්න ලැබෙන්නේ. එතකොට වැරදි ගොඩාක් තියෙනවා පොට්ටනිය. එතකොට ධර්ම කතාව ඇහෙනකොට Tamanට ඔටෝ පොට්ටනිය ලිහෙනවා නිකම්ම. එතකොට මතක් වෙනවා මගේ මේවා කෙරිලා නොවේ. මගේ මේවා කෙරිලා නොවේ. මේවා කෙරිලා නොවේ කියලා මතක් වෙනවා. ඒ මතක් වෙන්නේ මොකෝ? Taman දැනගෙන Tamanට මතක්ුනේ නෑ Taman නාකි වෙන බව. Tamanට මතක්ුනේ නෑ ජරාවට පත් වෙන ස්වභාවය Taman ඉක්ම ගිහිල්ලා නැති බව. හැමතිස්සෙම තිරියන් වෙලා ඉන්න පුළුවන් කියලා හිතුවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර දෙයක් අපිට මොනතරම් ආරක්ෂාවක් කියලා තියෙනවද? දැන් මේව තරුණ වයසේ ළමයින්ට අහන්න ලැබෙනවද? නෑ, අහන්න ලැබෙන්නේ අර ජරා ෆෝන් වලින්. ෆෝන් වල තියෙන ජරාවමයි. Facebook වලින් තියෙන ජරාවමයි. ඔය ජරාව තුල ජරාවෙන් ජරාවටපත් වෙලා අසුචි වලී බැහැගෙන වගේ කාව මඩ ගොහරුවේ ඉන්න කෙනාට මේකේ මත් වෙලා ඒකේ ආස්වාද වෙන කෙනාට කයින් දුෂ්චරිතය යෙදීම, වචනෙන් දුෂ්චරිතය, ඊළඟට කොටස බොනවා, බීලා එහෙම විනාශ වෙනවා. එහෙම මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඒකෙන් විනාශ වෙනවා. එහෙන් හොරකම් වලට ඇබ්බැහි වෙනවා. ඒකෙන් විනාශ වෙනවා. මේ වැනි දේවල් වෙන්නේ නැද්ද? අන්තිමට පසු මේ ධර්ම හරියට ඉගෙන ගත්තට පස්සේ මොකද වෙන්නේ? මහා විශ්වෝපයකට, මහා පසුතැවිල්ලකට පත් වෙනවා. භයානක වැඩේ එක නෙමෙයි. Tamanට මේක කාටවත් කියා ගන්න බෑ. ලැජ්ජයි නොවේ. කියා ගන්න බෑ වෙච්ච සංගීතිය. ඊට පස්සේ මොකද වෙන්නේ? හිත ඇතුලෙන් Tamanටම නිඳා කර කර ඉන්නවා. සුගතියක් හැදෙයිද? සුගතිය හදාගන්න පුළුවන් තිසරණේ මනාකොට පිහිටියොත්. තිසරණේ මනාකොට පිහිට ගන්නට බැරි වුණොත් මම ඔබට ඒකට පුංචි උපමාවක් කියන්නම්. උපමාවක් නෙමෙයි, උදාහරණයක්. මල්ලිකා දේවී
අහලා තියෙනවනේ මල්ලිකා දේවිය. මල්ලිකා දේවිය එක්තරා ආත්මයක තමන්ගේ ගෙදර උත්සවයකදී එළුවෙක් මැරෙව්වා. ගෙදර කට්ටියට පාටියකට සලකන්ට. ඒකේ විපාක හැටියට ආත්ම 500ක් බෙලි කැපුම් කෑවා. එතකොට එකට කීයද ගුණ? එකට 500යි. එතකොට ධර්මයේ තියෙනවා තිරිසන් සතෙකුට කෑම වේලක් දුන්නොත් කී ගුණයක විපාකද? 100 ගුණයක විපාක. ඒකේ විපාක කීයද? එකට 100යි. ධර්මයේ සඳහන් වෙනවා මිනිස්සුෙකුට කෑම වේලක් දුන්නොත් 1000 ගුණයක විපාක. එතකොට ඒකේ විපාක කීයද? එකට 1000යි. එතකොට තිරිසන් සතෙක් මැරුවොත් එකට 500යි. එතකොට තිරිසන් සතෙක් මැරුවොත් එකට 500 නම් මිනිස්සෙකුට කෑමක් දුන්නොත් එකට 1000 නම් මිනිස්සෙක් මව කුසීම ඝාතනය වුණොත් එකට කීයද? එකට 5000යි. 5000 වතාවක් මව කුසී මැරෙනවය. ඇයි හේතුව? මව කුසීම 5000 වතාවක් මැරෙනවා. දවසකට මේ ලෝකේ ගබ්සා කී ලක්ෂයක් වෙනවා කියලා දන්නවද? ලක්ෂ ගාණක් දවසට මව කුසී මැරෙනවා. ලේසිද මේ සතර ගමන? එතකොට යම් කෙනෙකුට මේ බුද්ධ වචනේ අහන්න ලැබුණොත් අනේ බුදුරජාන් වහන්සේ වදාළ මහණෙනි මම මේක කියන්නේ මේ යහපත සලකලා. මොකද්ද? තරුණ කාලේ මේකුන්ට මතක නැතු යනවා. මොකද්ද මතක නැතු යන්නේ? තමන් මහලු වෙන බව. තමන් මහලු බව ඉක්මවා නැති බව. ඒකෙන් මේ වරදින්නේ කියනවා. දැන් බලන්න බුදු කෙනෙකුගේ කරුණාව මොන තරම් පැහැදිලි, අර්ථවත්, රැවටිල් නැති සැබෑ එකක් නේද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ගිහි වේවා පැවිදි වේවා යමෙකුට මම ලෙඩ වෙන කෙනෙක්, මම ලෙඩ වෙන ස්වභාවයට අයිති කෙනෙක්, ලෙඩ වෙන ගතිය මම ඉක්මවා නැහැ කියලා මෙනෙහි කරන්න කියන්නේ මක් නිසාද? මොන අර්ථයක් දැකලාද? මහණෙනි මේ සත්වයන්ට තියෙනවා ලෙඩ නොවී ඉන්නකොට අත්තිබික්කවේ සත්තානං ආරෝග්ගේ, ලෙඩ නොවී ඉන්නකොට ආරෝග්‍ය මදෝ, ලෙඩ නොවී ඉන්නකොට නිරෝගී වෙරිය. ඒකටත් වෙරි වෙනවා. තමන් නිරෝගීව ඉන්නකොට ඒකෙන් තමන් මත් වෙනවා. මත් වෙනවා. මත් වෙනවා කියන්නේ දැන් බලන්න හිතලා සාමාන්‍ය මිනිස්සයා වෙරි වුණොත් යම බීලා ඩෝප් හැදුනොත් ඒ මිනිස්සයාට ප්‍රකෘති ස්වභාවය තියනවාද? නෑ. සාමාන්‍ය ප්‍රකෘති විදිහට හිතන්න පුළුවන්ද? බෑ. ඒකට කියනවා මත්වීම. එතකොට නිරෝගී කමින් මත් වුණාමත් එහෙමයි. ඒකට මත් නොවීමට තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ හිතන්න කියනවා. මොකද්ද? ලෙඩ වෙන ස්වභාවයට අයිති කෙනෙක් තමන් ගැන හිතන්න කියනවා මම ලෙඩ වෙන ස්වභාවයට අයිති කෙනෙක්. මම මේක ඉක්මවා ගිහිල්ලා නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ මත්වීම නිසා, මේ වෙරිය නිසා කායේන දුච්චරිතං චරಂತಿ, කයින් දුස්චරිතේ හැසිරෙති. ඔන්න නිරෝගී කමකට කරගන්න දේ. ලාභයක් නෙමෙයි කරගන්නේ, හානියක්. වාචාය දුච්චරිතං චරಂತಿ, වචනෙන් දුස්චරිතේ හැසිරෙනවා. මනසා දුච්චරිතං චරಂತಿ, මනසින්
දුස්චරිතය හැසිරෙනවා. හැබැයි කියනවා මහණෙනි මේ ලෙඩ වෙනවා කියලා මෙයා හිතුවොත්, ඒ විදිහට කල්පනා කළොත්, යෝ ආරෝග්‍ය මදු මේ නිරෝගීකම ගැන තියෙනවද යම් කිසි මත්වීමක්, සෝ සබ්බසෝවා පහියති, සම්පූර්ණයෙන් මේක නැති වෙනවා කියනවා. තනුවාපන හෝති, එහෙම නැත්නම් ඒක අඩු වෙලා යනවා කියනවා. අන්න කොච්චර ලස්සනට උන්වහන්සේ මේ මනුෂ්‍ය సంతානයේ වැඩ කරන ආකාරය දැකලාද. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔය දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ මොකද්ද? මරණය ස්වභාවයේ කොට ඇති කෙනෙක්. මම මරණය ඉක්මවා ගිහිල්ලා නෑ කියලා තමන් ගැන කල්පනා කරන්න කියනවා. ඇයි එහෙම හිතන්න කියන්නේ? ඒකේ අර්ථයක් තියෙනවා කියනවා. ඒක ප්‍රයෝජනයක් තියෙනවා කියන ලොකු ප්‍රයෝජනයක්. අත්තිබික්කවේ සත්තානං ජීවිතේ ජීවිත මදෝ. මේ සත්වයන්ට තියෙනවා ජීවත් වීම ගැන මත්වීම. ජීවත් වීම ගැනත් වෙරි. මෙරිලා නැති එක ගැන මත්වීම. එතකොට මොකද වෙන්නේ? මම දවසක් මතක හැටියට මම දවසක් ඒක පත්තරයක වගේ මම දැක්කේ කෝච්චිය යනවනේ මිනිස්සු වැඩට. මිනිස්සු කෝච්චිය වැඩට යනකොට මේ තරුණ කොළුවෙක් ඔය සමහර විට කාර්යාලවල ඊළඟට මේ එහෙම පන්තිවල ඊළඟට සමාජවල අර නිකන් පිරිසව නිකන් අර විනෝද කරවන්න ජෝක් කරන ඉන්නව නේද? හිනස්සන්න. එතකොට මිනිස්සුත් ඒ ජෝක් වලට hina වෙනවා. ඔය වගේ මිනිස්සු කිටිය තරුණ කොළුවෙක් කෝච්චිය යනවා. එතනට කෝච්චිය දොරේ එල්ලිලා අර සාමාන්‍යයෙන් ස්ලෝ කරගෙන යන අවස්ථාවලදී පාරේ යන වයසක අයට නිඳා කරනවා. නාකියෝ කියනවා. කිව්වහම අර පාරේ යන අය මොකද කරන්නේ? හිටතොට කියලා කෝච්චිය පස්සේ පන්නනවා. එතකොට කෝච්චිය යන මිනිස්සු මොකද කරන්නේ? හක ගගා අරකට සතුටු වෙනවා. ඉතින් ඔහොම කර කර කොල්ලු ගැටියෙක් ගියා. යනකට මම හිතන්නේ මේ අර කැලණි පාලම ගාවේදී වෙන්නේ නැති මේක උනේ. කොහොම හරි ඒ ස්ටේෂන් එකේ නවත්තලා ටිකක් එහෙම කෝච්චිය ස්පීඩ් කරන්න ඉස්සර වෙලා මෙයා එළියට බැහැලා වයසක 100 කෙනෙක් හැරමිටි ගගනකට නාකියෝ කිව්වා. 100 දැන් හැරමිටිය උස්සගෙන පන්නනවා කෝච්චිය පස්සේ. දැන් මෙයා 100 දිහා බලාගෙන මේව කරගෙන 100ට ඇද කර කර යනකොට අර කැලණි පාලමේ තියෙනවා අර දෙපැත්තේ තියෙනවා මේ යකඩ දෙපැත්තේ. ඒකේ වැදුනා. එතනමයි. දැක්කද? තමන් මැරෙනවා කියලා මෙනෙහි නොවීම. තමන් මැරෙනවා කියලා තමන්ට මතක් නොවීම. තමන් මරණය ඉක්මවා ගිය කෙනෙක් කියලා තමන් ගැන නොදැන සිටීම. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිත මදේ නිසා මත්වීම නිසා තමන්ට මොකවත් වෙන්නේ නැහැ කියලා. කායේන දුච්චරිතං චරಂತಿ. කයින් දුස්සිරිතේ දෙනවා. වාචාය දුච්චරිතං චරಂತಿ. වචනෙන් දුච්චරිතේ දෙනවා. මනසා දුච්චරිතං චරಂತಿ. මනසින් දුස්චරිතේ දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ හැබැයි මහණෙනි යමෙක් මේ විදියට කරගෙන ගියොත් මම මරණ ස්වභාවයට පත් වෙන කෙනෙක්. මම මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා. යෝ ජීවිතේ ජීවිත මදෝ. මේ ජීවිතයේ කෙරෙහි තියෙනවා නම් යම්කිසි මත්වීමක්. සෝ සබ්බසෝ පහියති. ඒක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. තනුවාපන්න හොති. එහෙම නැත්නම් ඒක අඩු වෙලා යනවා. ඉදං කෝ භික්ඛවේ අත්තවසම් පටිසමානිනේ. මේ ප්‍රයෝජනේ සලකලයි මේ විදිහට මෙනෙහි කරන්න කියන්නේ. දැන් බලන්න මං කිව්ව එක මේ ධර්ම තිසරණේ මනාකොට පිළිහිට නැති කෙනෙක් නම් කිය මේක හරි මේ මොකක්ද ඒකට කියන්නේ
ඍණාත්මකයි කියයි මේ කල්පනාවල්. මේවා පුරුදු කරන්න නරකයි කියයි පුංචි කාලේ පොඩි උන්ට. කියයිද නැද්ද? ආනේකයි අන්ධ බාල ලෝකේ කියන්නේ. මේ අන්ධ බාල ලෝකෙට එක පාටිකෝත් එම පුංචි කාලේම පුතේ මෙහෙම කෙනෙක් අපි මෙහෙම කෙනෙක් කියලා බැරිවත් තේලමෑ ගිහිල්ලා තව කියන වැඩි හිටියෝ. අනේ ওই විකාර ඕක නොකර හිටපන් කියනවා. ඒ විදිහට තිසරණේ කියන හිතන්න බැරි විදිහට මිනිසුන්ගේ ඔළුව තෝන්තු වෙලා ඉන්නේ මේ කාලේ. මොකෙන්ද තෝන්තු වෙලා තියෙන්නේ? උඩඟු කමින් තෝන්තු වෙලා. පොඩ්ඩක් ලෙඩ නැතුව ඉන්න එක ගැන තෝන්තු වෙලා. පොඩ්ඩක් ඇවිදින්න පණ තියෙන එක ගැන තෝන්තුවකින් ඉන්නේ ඔළුව. ඒ නිසා මේ ඇත්ත කාරණේ පැහැදිලි වෙන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ කොච්චර බලන් ලස්සන්ට පැහැදිලි කරනවද? ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඔන්න කරුණු තුනක් අපි ඉගෙන ගත්තා. හතරවෙනි එක ඔබට මතකද? ප්‍රියමනාප වූ යම්කිසි ප්‍රියමනාප වූ දෙයක් ඇද්ද? මේ ප්‍රියමනාප වූ දෙයින් මට වෙන්වෙන්ට සිදු වෙනවා. මං ආස කරන පුද්ගලයෙක් ඇද්ද? මං ආස කරන වස්තුවක් ඇද්ද? මේන් මට වෙන්වෙන්ට සිදු වෙනවා කියලා මෙනෙහි කරන්න කියනවා. කියනවා මහණෙනි මේ ප්‍රයෝජනය සලකලා මේක කියන්නේ කියනවා. මොකද්ද ප්‍රයෝජනේ? අත්ති භික්කවේ සත්තානම් පියේසු චන්දරාගෝ. මහණෙනි ප්‍රිය වූ පුද්ගලයන් වස්තුන් කෙරෙහි මිනිස්යන්ගේ හිතේ තියෙන ලොකු බැඳීමක්. ලොකු බැඳීමක්. ලොකු ඇල්මක්. යේන රාගේන රත්තා. ඒ ඇල්මෙන් ඇලී ගිය සත්වයෝ කායේන දුච්චරිතං චරಂತಿ. කයින් දුස්චරිතය යෙදෙනවා. වාචාය දුච්චරිතං චරಂತಿ. වචනෙන් දුස්චරිතය යෙදෙනවා. මනසා දුච්චරිතං චරಂತಿ. මේකට හොඳ ලස්සන ජාතක කතාවක් මට මතක් වුණා දැන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හරි පුදුමයි පින්වත්නි මේ සංසාරයේ ස්වභාවය. එකට පැටලිලා මේ පුද්ගලයන් ඉන්න ආකාරය. බුදුරජාණන් වහන්සේ කාලේ එක්තරා විවාහක කෙනෙක් ඒ කියන්නේ සැමියෙක් බිරිඳට කරුණු කියලා කොහොම හරි පැවිදි වුණා. පැවිදි වුණාට හරි ගියේ නැහැ. බිරිඳ අඬා පණිවිඩය වුණා. උඹ ඇහි නැතුව මට බෑ කියලා. අඬා පණිවිඩය වුණා. ගෙදර වර නැත්තම් ඉඳ අමාරුයි කීකී. එතකොට මොකද වුනේ? අර භික්ෂුන් වහන්සේටත් ටික ආයමත් මතක් වුණා බිරිඳ. ඊට පස්සේ කල්පනා කළා මට මේක හරියන්නේ නැහැ. මට දැන් හරි පීඩාව. ඇයි දැන් මතක් වෙලා නැහැ මේකක්වත් මෙනෙහි කරන්න? පීඩාව. ඊට පස්සේ කල්පනා කළා සිවුරු වරින්ට. ආචාර්ය උපදයන් වහන්සේලා ළඟට ගිහිල්ලා කිව්වා මට මේක අමාරුයි කරන්න මං යනවා කිව්වා. ඇයි කියලා ඇහුවා. ගෙදර උන් දැන් හොඳටම අසරණ වෙලා කිව්වා. අපි මේක බුදුරජාණන් වහන්සේටම කියමු කිව්වා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගාවට ගියා. ඇයි කියලා ඇහුවා. අනේ ස්වාමීනි පණිවිඩය වෙනවා හරිය අසරණ වෙලා කරගන්න දෙයක් නැතු වෙන්නේ කිව්වා. දැන් මෙයාට මේ මාර්ගඵල ලබන්න පින තියෙන කෙනෙක්. දැන් පැවිදිලා ඉන්න කෙනාට දැන් බුදුරජාණන් වහන්සේ දැක්කා මේකට දැන් වල කපනවා. දැක්කා. දැකලා කිව්වා භික්ෂුව විශාල හානියක් කරන්නටයි ඔය යන්නේ. කලින් ආත්මෙ කරපු හානිය ගැන දන්නවද කියලා ඔය ඇති. අනේ ස්වාමීනි දන්නේ නැහැ. කලින් ආත්මේ Tamanට උල හිඳින්ට සිද්ධ වුණා කිව්වා. උල හිඳවලා මැරෙන්න සිද්ධ වුණා කිව්වා ඔය ඇත්ති නිසා. එතරින් නැවතුන්නේ නැහැ. Taman නිරේත් ගියා කිව්වා. ඔය ගෑණි නිසාම. එතකොට භික්ෂුන් වහන්සේලා කිව්වා අනේ ස්වාමීනි අපි හරි ආසයි මේ කතාව අහන්න මේ උන්වහන්සේට වෙච්ච දේ කලින් ආත්මේ. එතකොට කිව්වා මහණෙනි කලින් ආත්මේ මෙයා උපන්නා කිව්වා බරණැස. බරණැස තිබුණා කිව්වා ඉල්මහේ උස්සවේ කියලා.
මේලාවක්. ඒ ඉල්මහේ මේලාවේ හඳ ඇති රාත්‍රියට මිනිස්සු ඇවිදිනවා විනෝදයෙන් සංචාරය කරනවා. ඒ කාලේ මෙයා බොහොම දුප්පත් කෙනෙක් කිව්වා. දිලිඳු මිනිස්සෙක් කිව්වා. ඉතින් ඒ මේලාවේ විනෝදේ මේ සංචාරයේට ඇඳුම් දෙකක් තිබිලා මේක හේතුවා කිව්වා. හොදලා ගානට රැලි හිටින්න මේක ස්තිරික කොල්ල තිබ්බා කිව්වා. නෝනා කිව්වා අනේ මට මේක නම් ඇඳගෙන යන්න බෑ කියලා කිව්වා. කිව්වා එහෙනම් මොකද්ද ඔයාට අඳින්න ආසා? කුසුම්බ කියලා මල් වර්ගයක් තියෙනවා. රතු පාට මල් වර්ගයක්. ඒ මල් වර්ගෙන් ඩයි කරාපු සුවඳහමන රතු පාට රිද්ද කිව්වා මට අදින්න ඕනේ. කිව්වා මං හරි ආසයි අනේ ඒ රිද්ද ඒ වස්ත්‍රය ඇඳගෙන එකක් කරට දාගෙන ඔයාගේ කර වැළඳගෙන මට පාරේ ඇවිදගෙන යන්න හරි ආසයි අනේ කියලා කිව්වා. කිව්වහම මේ මිනිසයාට මේ වචනට චූම් වුණා. හරි යගේ තමයි එහෙනම්. හැබැයි කිව්වා කොහොමද બોලේ මේක කරන්නේ? අපි දුප්පත් නොවේ. අපිට මේක කරගන්න බෑ කිව්වා. ඊට පස්සේ දුප්පත් තමයි මොකද බැරි කරන්න? ඇයි මේ රාජ්‍යරුවන්ගේ කුසුම්බ උයනේ තියෙනවනේ මල්. ඒ වර්ගන ඇවිල්ලා අපිට ඩයි කරන්න පුළුවන් නෑ මේ වස්ත්‍ර කිව්වා. එතකොට කිව්වා සොඳුරි අපි කොහොමද කරන්නේ මේක? ඒ රාජ්‍යරුවන්ගේ කුසුම්බ මල් උයන රාක්ෂසාදීන් අධිග්‍රහිත පොකුණක් වගේ අපිට ලං වෙන්න බෑ කිව්වා. එතකොට බිරිඳ කියනවා ඒම කොහොමද වෙන්නේ? වීරිවන්ත පුරුෂයෙකුට අන්ධකාර රාත්‍රිය උක් කරන්න බෑ. ඒ කිව්වේ මොකද්ද මේ? හොරකම් කරගෙන වරින් කියලා මේ කියන්නේ. වීරිවන්ත පුරුෂයෙකුට අන්ධකාරයේ රාත්‍රිය උක් කරන්න බෑ කිව්වා. දැන් අර රාගෙන් මත් උනා. බලන්න ප්‍රිය වූ දේ ගෙනියන තැන රාගෙන් මත් උනා. හිමීට අන්ධකාර රාත්‍රිය පිටත් වුණා මෙයා. මොකේද මේ යන්නේ? අර නෝනාගේ අදහස ඉෂ්ට කරන්න. දැන් මෙයාටත් ආසාව තියෙන අර නෝනා කරපු කාරණේ මොකද්ද? නෝනා කැමති රතු වතක් හැඳගෙන රතු වතක් පොරවගෙන බිරිඳගේ ගෙල මේ ගෙල බදාගෙන පාරේ ඇවිදින්න. ඔන්න ආසාව. ඒක හිතේ අත්හැර ගන්න බැරුව දැන්. ටෝකක් යනලා කිව්වනම් හරිනේ තියෙන එක ඇඳගෙන පළ කියලා. බලන්න වැරදිච්ච තැන. ඊට පස්සේ මොකද වුනේ? දැන් මෙයාගේ හිතේ තියෙන්නේ මේ ආසාව. වසී වුණා. වැට බින්දගෙන ඇතුළට පැන්නා. කුසුම්බ උයනේ. මුරකාරයන්ට මේ සද්දේ ඇහුණා. ඇහිලා එහෙම මේ කෑ ගැහුව හොරෙක් කියලා කෑ ගැහුවා. මෙයා බය වුණා, දුවන්න ලෑස්ති වුණා, දුව ගන්න බෑ, අහුණා. හොඳටම ගැහුවා එතනම. ගහලා එක්කන් ගියා. පහුවදා රජුරුව වදේ නියම කළා. උලහිඳුවපන් කිව්වා. උලහින්දෙව්වාම හිස මුදුනේ කපුටික් වැහුවා. කපුට තුඩින් ඇහැ උලුප්පනවා. දැන් මෙයාට පණ තියෙනවා. ඇහැ උලුප්පනකට මෙයා කියනවා අනේ මට මේ උල ඉඳවීමෙන් ඇති වේදනාවක් ඇද්ද? යකඩ තුඩු වගේ තියෙන මේ කපුටාගේ තුඩු වලින් මගේ ඇස උලුප්පන එකේ වේදනාවක් ඇද්ද? මේකට මට දුකක් නෑ කිව්වා. මට දුක අපේ හාමිනෙත් එක්ක ඒ හාමිනේ රතු වස්ත්‍රයක් ඇඳගෙන පොරවාගෙන මගේ ගෙල වැළඳාගෙන පාරේ ඇවිදිනවා කිව්වා. මට ඒක නැති වුණා. මට ඒක නැති වුණා කියලා බිරිඳගෙන රාගෙම්ම මැරිලා නිරේ ගියා. රාගසිතේ මරුණාම නිරේ යන්නේ. නිරේ ගියා. කිව්වා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එදා ඒ නිරේ ගියේ කෙනා තමයි කෝ දැන් මේ භික්ෂුව. ඒ බිරිඳමයි ඔය කිව්වා. කොහොමද ගැට ගහලා යන හැටි? එකම ජෝඩුව.
ඒ බිරිඳමයි ඔය කිව්වා. මොකද හේතුව? ප්‍රියමනාපෝ දෙයින් වෙන් වෙන්න බැරි කම. බලන්න ධර්මයේ මෙනෙහි කරගන්න මේ ධර්මයෙන් උගන්වන්නේ එතකොට මොනතරම් විස්මිත ශිල්පයක්ද? මේක තරම් ආශ්චර්ය අద్భుත ශිල්පයක් මේ ලෝක ධාතුවේ කිසිම ශාස්ත්‍රයක නැහැ. මේ ශිල්පේ මොකද්ද? සතර අපායන් ගොඩලන ශිල්පය. ආශ්චර්ය ශිල්පයක්. කියන මහණෙනි මේම හිතුවනම් මේ විදියට ප්‍රිය වූ දෙයින් මට වෙන් වෙන්න සිදු වෙනවා කියලා මෙනෙහි කළා නම් මෙයා එක්ක සම්පූර්ණයෙන් මේ හිත ඒ ප්‍රිය වූ දෙය කෙරේ තියෙන බැඳීම නැති වෙනවා. එහෙම නැත්නම් ඒක මෘදු වෙනවා, තුනී වෙනවා. මහණෙනි මේ අර්ථය දැකලා මම ගිහි අයටයි පැවිදි අයටයි කියන්නේ මේක මෙනෙහි කරන්න කියලා. මේවා මෙනෙහි කරගන්න බැරි අය මරණයටපත් වෙලා කී දෙනෙක් ප්‍රේතල යෝනියේ ඉපදිලා ප්‍රේතය වෙලා පෙරේතය වෙලා ගේ මුළු වල ඇද්ද? සත්තු වෙලා කොච්චර ඇද්ද ගේ වටේ කැරකි. බල්ලෝ බලල් වෙලා ගෙදරට කොච්චර එනව ඇද්ද? තමන්ගේ ඥාති අපිට හොයන්න පුළුවන්ද? හොයාගන්න බෑ. එච්චර අන්ධකාරයි යථාර්ථය. බුදු කෙනෙක් තමයි අඳුර විනිවිද මේක මතු කරලා දෙන්නේ. ඊට පස්සේ පින්වත්නි දැන් අපි කරුණු කීයක් කිව්වද? 4යි. පස්වෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෙනෙහි කරන්න කිව්වා තමන්ගේ දේ හැටියට තමන්ට තියෙන්නේ තමන් හිතන දේ. තමන් කටින් කියාපු වචන තමන් කයින් කරපු දේ තමයි තමන්ගේ දේ හැටියට තමන්ට තියෙන්නේ. ඊළඟට කිව්වා මේක තමයි කිව්වා තමන්ගේ දායාදය. එහෙනම් අපේ පස්සෙන් එන දායාදය මොකද්ද? අපි හිතන රටාව. අපේ පස්සෙන් එන දායාදය තමයි අපේ වචන කියපු වචන. අපේ පස්සෙන් එන දායාදය තමයි අපි කයින් කරපු ක්‍රියාව. දැන් බලන්න පින්වත්නි මම ඔබට මතක් කළා සරණ මෙනෙහි කරන ඒ ආශ්චර්ය ක්‍රමේ. මොකද්ද? තමන්ගේ යම් දුර්වලකමක් ඇති වෙනවාද? එතන තමන් ගැන තමන් අවධානයෙන් ඉන්න ඕනේ නේද? මේක සරණ මනාවකට පිටින්ට න ะ. තමන්ට අපි කියමු තමන්ගේම ගෙදර තරහකට ගන්නවා කියලා සුළු දෙයකට. අනේ මේ තරහ භාග්‍යතුන් වහන්සේට නෑනේ. අනේ මේ තරහ නැති කරන දෙයක් නෙමේ ධර්මයේ තියෙන්නේ කියලා සරණ ඒ බුදුරජාණන් වහන්සේගේ සරණනේ මට උතුම්. මේ තරහ ප්‍රහාණය කරන දහම් සරණනේ මට උතුම්. ඒ ශ්‍රාවක සංඝරත්නයේ සරණේ මට උතුම් කීකේ මෙනෙහි කරනකොට තමන්ගේ මනස ඍජු වෙන්නේ නැද්ද? සිත ඍජු වෙනවා. සිත ඍජු වෙනකොට වචනේ සංවර වෙනවා. සිත ඍජු වෙනකොට වචනේ සංවර වෙනවා. කයත් සංවර වෙනවා. කයේ වචනේ තියෙන වක්‍ර ගතිය නැතු යනවා. නැත්නම් තියෙනනේ හිතේ වක්‍ර ගතිය. ඒකනේ කයට මේ වචනෙට බෝ වෙන්නේ. මොකද්ද මේ වක්‍ර ගතිය? එකක් හිතනවා, තව එකක් හිතනවා, තව එකක් හිතනවා. කෙලින්නේ හිත. එතකොට වචනෙත් කෙලින්නේ. එකක් හිතනවා, එකක් කරනවා, ආයෙ වෙන එකක් කියනවා. ක්‍රියාවත් එහෙමයි. කෙලින්නේ. එතකොට තිසරණේ මනාකොට පිහිටා සිටිනවා නම් එයාගේ සිත කෙලින් වෙනවා. එයාගේ වචනය ඍජු වෙනවා. වචනේ ඍජු වෙනවා කියන්නේ මොකද්ද? වචනේ සීලවන්ත වෙනවා කියන එකයි. වචනේ ඍජු වෙනවා කියන්නේ. ඒ කියන්නේ බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන පරස වචන කියන්නේ නැහැ කියන එකයි. වචනේ කෙලින් වෙනවා.
කායික ක්‍රියාව කෙලින් වෙනවා. එයා චරිතේ රකින්නවා කියන එකයි. එතකොට මේ වගේ වෙනවා තිසරණේ මනාකොට මෙනෙහි කර කර හිටියොත්. හැබැයි ඒකට ගොඩාක් උපකාර වෙනවා මේ Taman රැස් කරන්නා වූ කර්ම Taman නේද ගෙනියන්නේ. Taman නේද Tamanගේ කුඹුර තුන් අයුරකින් වගා කරගන්නේ. සිතෙන් වගා කරනවා. වචනයෙන් වගා කරනවා. කයින් වගා කරනවා. කාටද අස්වැන්න හිමි? ගොවියාටයි. ඒ වගාව කළ යම් ගොවියෙක් ඇද්ද ඒ ගොවියාටයි ඒ අස්වැන්න. ඉතින් මේ විදිහට තමයි මේක යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ යම් කර්මයක් රැස් කරනද මේක තමයි උප්පත්ති ස්ථානේ. එහෙනම් අපි උපත තීරණය වෙන්නේ මෙතන. එතකොට බලන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර පැහැදිලිද කියලා. දැන් අපි අනේ අපිට අසවල් දේ වේවා අසවල් දේ නොවේවා අපිට අරක ලැබෙන්න මේක ලැබෙන්න අරක ලැබෙන්න එපා මේක ලැබෙන්න එපා කීකේ අපි මෙනෙහි කරනවා කියමු. එහෙම මෙනෙහි කරාට හරියන්නේ නැහැ. ඇයි හේතුව? වෙන්නේ අපි කියපු කරපු දෙයට අනුරූප වූ දෙයක්. ඒකට අනුරූප වූ දෙයක් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් බලන්න අනුරූපදී තමන්ගේ ක්‍රියාව ඍජු වීම ගැන හරි ලස්සන සිත පහදන දෙයක් අපගේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන පොතේ කියවන්ට ලැබුණා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වැඩ සිටිය කාලේ රජගහනුවර මං හිතන්නේ වේලුවනේ දායක පිරිසක් උපාසකවරු කැවුම් ගෙනල්ලා පූජා කළා. උදේට සංඝයා කැවුම් වැළඳුවා. කැවුම් ඉතුරු වුණා. ඒ උපාසකවරු ස්වාමීනි මේ ඉතුරු වෙච්ච කැවුනුත් තියෙනවා අපි මේකත් පූජා කරනවා කියලා ඒකත් ඒ මිනිස්සු පූජා කරලා ගියා. එතකොට සංඝයා කල්පනා කළා කතා වුණා මේ උදේ පිටතට වැඩි ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලාට වැඩියොත් උන්වහන්සේලාට වළඳන්න දෙමු කියලා තිබ්බා. ඉතින් සාමාන්‍යයෙන් විකාලයට යන්න මුකුත් තියන්නේ නැහනේ. ඒ නිසා උන්වහන්සේලා වඩින්න පාටක් නැහැ. ඊට පස්සේ සංඝයා හිතුවා ආයමත් ඒ තියෙන කැවුම් ටික බෙදන්න. සාරිපුත්ත මහ රහතන් වහන්සේට දුන්න කැවුම්. උන්වහන්සේත් වැළඳුවා. අනි වළඳලා ටික වෙලාවකින් අර වඩින්නේ නැහැ කියලා හිතපු සංඝයා වැඩියා. වැඩියාන් පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ උන්වහන්සේගේ තියෙන නිහතමානී ගුණය නිසා උන්වහන්සේ වදාලා අපි ඔබ වහන්සේලා වඩි කියලා හිතුවේ වඩි නැති වෙයි කියලා හිතලා අපි වැළඳුවා මේ වැඩි ප්‍රතිබිච්ච කැවුම් කිව්වා. එතකොට ඒක මේ සාරිපුත්තයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් කියනවා ස්වාමීනි ප්‍රණීත දෙයට ආසා නැත්තේ කවුද කියලා කෙලෙස් සහිත කතාවක් කිව්වා. ප්‍රණීත දෙයට ආසා නැත්තේ කවුද කියලා. එවලෙම සාරිපුත්ත මහ රහතන් වහන්සේ අදිෂ්ඨාන කළා පිරිනුවන් පාන අතුරු කැවුම් වළඳන්නේ නැහැ කියලා. බලන්න මේ අතහැරීම. අපි මේ වීචි කරනදී මේ හොයලා ගිහිල්ලා ආයෙ හොය අල්ල ගන්නවා. බලන්න මේ අතහැරීම කියන එක. ඉතින් සංඝයා හරි සංවේගයටපත් වුණ මේ සිද්ධියත් එක්ක බුදුරජාණන් වහන්සේට මේ කාරණේ දැනුම් දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාලා ආයේ සාරිපුත්තගේ හැටි නොවේ. එහෙම තමයි සාරිපුත්ත කිව්වා. කලින් ආත්මෙත් උහම තමයි කිව්වා. ආයේ අත්තරපු දෙයක් ගන්නෙ නෑ කිව්වා. එතකොට බුදුරජාණන් භික්ෂුන් වහන්සේලා ස්වාමීනි කලින් ආත්මෙ මොකක්ද එහෙම වුනේ? කිව්වා මහණෙනි කලින් ආත්මික බෝධිසත්වයෝ විෂ වෛද්‍යවරයෙක් වෙලා හිටියා.
ඒ විසවෛද්‍ය වෙලා හිටියේ කාලේ එක්තරා දරුණු විස තියෙන නාගයෙක් මිනිසියෙකුට දෂ්ට කළා. දෂ්ට කළා කියන්නේ දෂ්ට කරාම ඒ විස මුදා හැරියා. ඒ තමන්ගේ මුඛයෙන් විස මුදා හැරියා. සීසුන් නැතුව සිහි මූර්ජා වෙච්ච ලෙඩාව අරගෙන අර විස වෛද්‍යරයා ළඟට ගියා. විස වෛද්‍යරයා ඇහුවා මේ ලෙඩාට ප්‍රතිකර්ම දෙකක් තියෙනවා. එකක් දෂ්ට කරාපු නාගයා ලවාම මුදාහල විස ආයෙ උරා ගන්න කියන එක. ආයෙ කටට ගන්න කියන එක. දෙක එහෙම නොකොට බෙහෙත් කරන එක. බලා කැමති මොකද්ද කියලා ඇහුවා. එතකොට කිව්වා අනේ විද මහත්තයෝ අර සර්පයාව ගෙන්නලා ඕකා ලවාම මේ විස ආපහු අද්දවන්න ඕනේ කිව්වා. හොඳා කියලා විස වෛද්‍යවරයා මතුරන්න පටන් ගත්තා. මතුරුට අර විස ගෝර නාගයා ආවා. ආවට පස්සේ ඇහුවා විද මහත්තයා ඇහුවා තෝ නේද මේ දෂ්ට කළා මේ විස මුදාහැරියේ මේකගේ ඇඟට කියලා ඇහුවා. ඔව් මං තමයි කිව්වා. දැන් එනං ආයි විස ගම් කටට මුදාහල විස කටට ආපහු ගනින් කිව්වා. මං අතහැරපු දෙයක් ගන්නෙ නෑ කිව්වා. නාගයා ඊරවස්සේ කිව්වා දෙවෙනි වතාවටත් කියන්නේ මේක ගණින්තුව අතහරපු විස ආයි කටට කිව්වා. මං අතහැරපු දෙයක් ආයි කටට ගන්න නෑ කිව්වා. තුන්වෙනි වතාවෙත් කිව්වා මං ආයි ගන්න නෑ කිව්වා. එහෙමද කියලා විද මහත්තයා කිව්වා එහෙනම් තෝ ගින්නට පයින්ද ලෑස්තියන් කිව්වා. කියලා ගිනි ගොඩක් ගැහුවා. ගහලා පේනවා දැන් බලාපිය දැන් මේ ගින්න ගිනි ඇවිලෙනවා. දැන් ගන් කිව්වා මේ අත්තරපු විස කටට. මං ගන්න නෑ කිව්වා. එහෙනම් පැනපිය ගින්නට. ඔව් මං ගින්නට පයින්නවා කිව්වා. කියලා නාගයා ගියා ගින්නට. යානකට විද මහත්තයන් නැට්ටින් ඇදලා ගත්ත නාගයා. අරන් කිව්වා පුතේ උඹ මහා අద్భుත සතෙක් කිව්වා. නාගයාට කිව්වා පුතේ ආයි උඹ දෂ්ට කරන්න එපා කියලා නිදහස් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා එදා විද මහත්තයා මම එදා නාගයා ඔය සාරිපුත්ත කොච්චර ආශ්චර්යද මේ ඍජු බව දැන් මිනිස්සු කොහොමද හතරට පහට ඇඹරිච්ච පෙන්රු නේද මේ කාලේ ඉන්නේ. ඍජු බව කියන එක අහලක නැහැ. කොච්චර ලස්සනද ඒ චරිත. එතකොට බලන්න මේ කර්මය මනාවකට මෙනෙහි කරන කෙනා මට මෙහෙම වෙනවා මේ කර්මය නේද මම මේ සිද්ධ වෙන්නේ කීක කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේ වදාලා යම් මිනිසියෙකුට තියෙනවද යම් කයින් දුසිරිතයේදී සිටීමක්. කයින් යා දුස්චරිතය යෙදෙමින් ඉන්නවා. යා වචනින් දුස්චරිතය යෙදෙමින් ඉන්නවා. සිතින් දුස්චරිතය යෙදෙමින් ඉන්නවා. යෙදෙමින් ඉන්න කෙනෙක් මෙනෙහි කරනවා මම කර්මය තමයි දායාද කරගෙන වාසය කරන්නේ. මම කියන කරන හිතන දේවල් තමයි මට මේ මං ගෙනියන්න තියෙන්නේ. කීකේ මෙයාම හිත ඉන්නකොට මොකද යාට වෙන්නේ? බය හිතෙන්නේ නැද්ද? එයා මොකද කරන්නේ? බුද්ධ දේශනාවේ තියෙනවා යම් දුස්චරිතයක් ඇද්ද සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙනවා. එහෙම නැත්නම් ඒක තුනී වෙනවා. හැබැයි මේ ක්‍රමයෙන් විතරයි. බුදුරජාණන් වහන්සේ වදාළ ක්‍රමයෙන් විතරයි මේක වෙන්නේ. සාමාන්‍ය මිනිස්සු නිකන් අර ඉමෝෂනල් වෙලා සංවේදී වෙලා බොරුවට මම නම් කරන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ආස්වාදයේ මෙනෙහි කරනකන් ඇදිලා යනවා. ඒකෙන් ගැලවෙන්න බෑ. ආස්වාදයේ මෙනෙහි කිරීම නැති වෙන්නේ මේ කරුණු පහෙන්. මේ කරුණු පහ මනාවකට මෙනෙහි කරොත් ගිහියෙක් වේවා. මේක ගිහියෙක් වේවා කියලා තියෙනවනේ. ගිහියෙක් වේවා. පැවිද්දෙක් වේවා. ඒ කෙනාට එක්ක සම්පූර්ණ ප්‍රහාර වෙනවා කිව්වා. එහෙම නැත්නම් අඩු වෙනවා කිව්වා. කරුණු පහ මතකද? මොකද්ද පළවෙනි එක? මම ජරාවට පත් වෙන ස්වභාවයට අයිති. මං ඒක ඉක්මවන්නේ. දෙක මම ලෙඩ වෙන ස්වභාවයට අයිති. මං ඒක ඉක්මවන්නේ. තුන මම මැරෙන ස්වභාවයට අයිති. මං ඒක ඉක්මවන්නේ. හතර
මං ආස කරන මං ආදරය කරන යමෙක් යම් දෙයක් ඇද්ද ඒ සෑම දෙයක්ම මට වෙන් වෙන්න වෙනවා. 5 මං සිතින් කයෙන් වචනෙන් යම් ක්‍රියාවක් කරනවාද ඒක තමයි මගේ දෙය. ඒක තමයි මගේ දායාදය. ඒක තමයි මට උපදින්න තියෙන ක්‍රමේ. ඒක තමයි මගේ පිළිසරණ. ඒක මං අරන් යනවා කියලා මෙනෙහි කිරීම. බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟට හරිය ලස්සන දෙයක් වදාලා. මේ කරුණු පහින්ම උන්වහන්සේ දේශනා කරනවා නිවන් මාර්ගය විවෘත වෙනවා කිව්වා. මේ පහින්ම කොහොමද? සකෝසෝ භික්ඛවේ අරිය ශාවකෝ ඉතිපටි සංචික්කති. මහණෙනි ඒ ආර්ය ශ්‍රාවකයා මෙහිමයි මෙනෙහි කරන්නේ. නකෝ අහංචේවේකෝ ජරා ධම්මෝ ජරාණතිතු. මේ වයසට යෑම නැත්තම් ජරාවට පත්වෙන ස්වභාවයට අයිති බව හුදෙක් මට විතරක් තියෙන එකක් නෙමෙයි. ජරාවට පත්වෙන ස්වභාවය මට විතරක් තියෙන එකක් නෙමෙයි. ජරාව ඉක්මවා නැති බව මට විතරක් තියෙන එකක් නෙමෙයි. යාවතා සත්තානං ගාගති ගති චුති උපපත්ති. යම්තාක් මේ සත්වයෝ මෙලොවට එනවාද ඒ සියලු සත්වයෝ යනවාද එනවාද උපදිනවාද එහෙනම් මෙහි උපන්නත් මේ ස්වභාවය මෙහෙමමයි. ඇමරිකාවේ උපන්න සුදුහමක් ඇතුව ඉංග්‍රීසි කතා කරගෙන ඒත් මෙහෙමමයි. එංගලන්තේ උපන්නත් මෙහෙමමයි. ප්‍රංශේ උපන්නත් මෙහෙමමයි. එහෙනම් කවදාවත් මේ උපන්න සත්වයාගේ ඇඟේ වර්ණය වෙනස් වුණා කියලා, කතා කරන භාෂාව වෙනස් වුණා කියලා, ඔවුන් අඳින පළඳින දේ වෙනස් වුණා කියලා මේ ඉරණම වෙනස් නැහැ. මේකේ විදියමයි. මේ විදියට කල්පනා කරන එකට මොකද වෙන්නේ? වෙනත් තැනක යාට උපදින්න තියෙන ආසාවට මොකද වෙන්නේ? ඒක නැතුව යනවා. අපි කියමු සාමාන්‍ය මේ රටේ කෙනෙකුට වුණත් සාමාන්‍ය සුද්දෙක් දැක්කම නිකන් හිතෙන්නේ සුද්ද ලස්සනයි වගේනේ. ඒක කැතයි වගේද අපිට වඩා. හැබැයි කියන්නේ ඇත්තද? ලස්සනයි වගේ පේනවා නම් අපිට හිතෙන්න බැරිද? අනේ ඊළඟ ආත්මේ මට සුද්දෙක් වෙන්න ඇත්නම් සුද්දියක් වෙන්න ඇත්නම් ඉංග්‍රීසි කතා කරන්න. හිතෙන්න බැරිද? තමන්ගේ හිතට ආසාවක් ඇති වෙන්න පුළුවන්. ඇයි අපි පුරුදු කරලා තියෙනවනේ මේ වගේ හිත නීච කරලා. ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ ධර්මයේ මෙනෙහි කරනකොට ඒ යම් ආශාවක් ඇද්ද? ඒ ඔක්කොම නැතු යනවා. ඒ හැම උපතකම මේ ඉරණම තියෙනවානේ. ඉතින් දේශනා කරනවා සබ්බේ සත්තා ජරා ධම්මා ජරං අනතීතා. සීල සත්‍යෝ වයසට යෑම ස්වභාවය කොටගෙන එක ඉක්මවා ගිහිල්ලා නැහැ. තස්සතං ඨාණං අබින්නම් පච්ච වික්කතෝ. ඔහු ඒ කාරණේ නිරන්තරයෙන් මෙනෙහි කරනවා නම් මෙන්න ලස්සන වචනයක් තියෙනවා. මග්ගෝ සංජායති. නිවන් මඟ උපදී. බලන්න මේ බුදුරජාණන් වහන්සේ කොච්චර මේ උන්වහන්සේගේ ධර්මයේ වචනයක් ඉස්පිල්ලක් කැලපිල්ලක් එහෙම වෙයිද? නිවන් මඟ උපදී කියනවා. මේක හරි විදිහට මෙනෙහි කළා නම් සෝ තම්මග්ගං ආසේවති. ඔහු ඒ මාර්ගය නිතර පුරුදු කරයි. භාවේති. ඒක නැවත නැවත කරයි. බෞලී කරෝති. බෞල වශයෙන් කරයි. තස්ස තම්මග්ගං ආසේවතු භාවයතු බෞලී කරෝතු. ඔහු ඒ මාර්ගය නිතර නිතර පුරුදු පුහුණු කරද්දී සංයෝජනා ප්‍රහයන්ති. තමන් මේ ලෝකෙට බැඳිලා තියෙන බන්ධන ගෙවී යයි. ප්‍රහාණය වී යයි. අනුසයා ව්‍යන්ති හොන්ති. සිතේ අභ්‍යන්තරයේ තියෙනවා නම් වැඩ කර කර කෙලෙස් නැති වී යයි. බලන්න මේ පුදුම ලස්සන කතාවක් මේ කියන්නේ. එතකොට මේක අපේ කතාවක්ද අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ කතාවක්ද? ශාස්ත්‍රුන් වහන්සේගේ කතාවක්.
ශාස්ත්‍රුන් වහන්සේ කතාවක්. මේක බුදු කෙනෙක් ප්‍රකාශ කරන්නේ. මොකද්ද මේ ජරාවටපත් වෙනවා කියන එක හරියට අල්ලගත්තොත් ඒ යථාර්ථය. ඒක යථාර්ථයක් නෙමෙයිද ලෝකේ තියෙන යථා ස්වභාවයක්. ඒක જાතියකට, ජම්මයකට, කුලයකට, භාෂාවකට වෙනත් වෙනකට ඒක වෙනස් වෙලා නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, ඒ ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කරනවා කියනවා නකෝ අහංචේකෝ ව්‍යාධි ධම්මෝ, මම විතරක් ලෙඩ වෙන්න ස්වභාවයට ආйти කෙනෙක් නෙමෙයි. ඒක මට විතරක් අදාළ එකක් නෙමෙයි. ඒ ව්‍යාධියට යටත්ව සිටීම, ඒකේ රෝග පීඩාවලට යටත්ව සිටීම මට විතරක් අදාළ එකක් නෙමෙයි. මේ ලෝකේ යම් තා සත්වයෝ උපදීද, චුත වේද, ආයුපදීද, මේ සියලුම සත්වයන්ට පොදු එකක් කියනවා. පොදු එකක් කියනවා. ඔබ දැක්කද මේ පසුගිය දවස්වල මේ ලෝක නායකයෙක් නැති වුණා. ෆිඩෙල් කාස්ට්‍රෝ. තරුණ කාලේ පින්තූර දැක්කද යාගේ? හරි හැන්සම් නේ? ඈ? දැක්කද දැන් මැරින කාල රූපේ? ඒකට මොකද වුනේ? දැක්කද ඒක නැති වෙලා දීරලා ආවිද ගන්න බැරුව. එතකොට ඒ යමක් යම් කාලයක පෙනුනාද ඒකේ ලකුණක්වත් ඉතුරු නොකොට, ඒකේ රොඩක්වත් ඉතුරු නොකොට මැරෙන්නේ. එතකොට රටකින් රටකට වෙනස් වුණා කියලා ඒක ඒ මේ න්‍යාම ධර්මයේ මේ ස්වභාවය වෙනස් කරගන්න ලෝකේ කාටවත් බෑ. එතකොට බලන්න මේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෙඩ වෙන එක, රෝග පීඩාවලට පත් වෙන එක හරි විදියට නිතර මෙනෙහි කළොත් මොකද්ද මේ ඇති වෙන්නේ? මේ ලෝකේ උපදින්න තියෙන ආසාව. මේ ජීවිතේ අපි එක්කෙනෙක්වත් මේ ජීවිතේ තමන්ට ලැබිච්ච දේවල් වලින් සෑහීමටපත් වෙන්නේ නැහැ. සෑහීමටපත් වෙන්නේ නැහැ. මට ඒක හාදු කෙනෙක් කිව්වා, ඒක 100 කෙනෙක් පිටරටක ගිහිල්ලා වයසට පළච්ච. අනේ හාමුදුරනේ මං ඉක්මනට මැරෙනකම් මේ බලන් ඉන්නේ කියලා. ඇයි කියලාවල. අනේ මට ආයෙ උපදින්න. ඇයි කියලා මට මේ ආත්මේ මං වයසට ගිහිල්ලා ඒ කසාද බැන්දේ, ඊළඟ ආත්මේ මං වේලාසනින් පදිනවා කිව්වලු. එතකොට මේ මොකද්ද මේ හුටපටේ? මොකද්ද මේ පැටලිලා තියෙන්නේ? යථාර්ථය. මොකද්ද මේ වැහිුනේ? යථාර්ථය. මොකද්ද පෙවුන්නේ නැත්තේ? නාකි වෙනවා කියන එක පෙවුන්නේ නැහැ. මේ නාකි මිනිස්සෙක්. එතකොට ලෙඩ වෙනවා කියන එක පෙනුන්නේ නැහැ. ලෙඩ වෙනවා කියන එක පේනුන්නේ. මේක භයානක එක නෙමෙයි. එතකොට බලන්න මේ අපි මෙහෙම හරි ධර්ම කතාවක් අහනවා. ධර්ම කතාව අහන්න ලැබෙන්නේ නැති ලෝකෙක. පසුගිය දවස්වල මම ගියා මේ රටකට පොඩි ධර්ම ප්‍රචාරක කටයුත්තකට. ඒකේ අපේ අසපුවකට ගයක් කරන් තියෙනවා. මට ඒ තිරුණ ඒ ගෙදර තියනවා කියලා නිකන් ප්‍රශ්න. පේන්නේ නැති කේස්. නොපෙනෙන ප්‍රශ්න. මම කිව්වා මේකේ තියෙනවනේ මොනවා හරි ප්‍රශ්න වගේ. එතකොට මට කිව්වා අනේ ස්වාමීන් වහන්සේ අපි මේ ගත්ත එකේ මේ ගේ පිටිපස්සේ හිටපු මේ ඉතාලි ජෝඩුවක් හිටියේ. ඒගොල්ලෝ මේ ගේ පිටිපස්සේ සත්තු හදාගෙන ඒ සත්තුන්ගෙන් ඒ සත්තු ඒ කියන්නේ හාවෝ, තාරාවෝ, පාරවියෝ මෙවුන් හදාගෙන අර මොනවද කියන්නේ අර මේ ඔය විකුණන්නේ දැන් කඩවල ගන්න තියෙන සොසේජස්, එතනම මර සොසේජස් හදනවා කිව්වා. මේ සත්තුන්ව මැරෙන සත්තුන්ගේ භූතය එතන ඉන්නේ. එතකොට බලන්න මේ මිනිස්සු කොච්චරනම් ප්‍රාණඝාතයක් අවුරුදු ගාණක් කරන්නේ නැද්ද? ඊට පස්සේ ඒගොල්ලෝ දික්කසද නඩුවක් දාලා ඒකට තමයි ස්ථාන විකුණලා තියෙන්නේ. ඒතර ඒගොල්ලන්ගේ ජීවිතෙත් සාර්ථක නැහැ. ඉතින් ඔන්න මං කිව්වේ මේ ලස්සනයි කියලා අපි හිතපු මිනිස්සුන්ට අත්වන ඉරනම
ඒ මිනිස්සු ඉන්නේ මහා දුකටපත් වෙලා. දන්නේ නැහැ. එතකොට ඒ කිට්ටුවම තිබුණා මේ වැඩිහිටි නිවාස. ඒ මිනිස්සු තරුණ කාලේ හරි හම්බ කළා. ඉතින් මොහොතේ නාලා. ඒගොල්ලන්ගේ ජීවිතේ තියෙන එක මොහොතේ නානවා. ඊට පස්සේ ළමයිනුත් යනකට පෙට්ස්ලා පොඩි බලු පැටව් පූස් පැටව් ඒගොල්ලෝ තමයි ඒගොල්ලන්ගේ ප්‍රියම වස්තු. ඊට පස්සේ ඒ ආදරය කරගෙන වාසය කරනවා. ඊට පස්සේ දැන් නාකි වෙන්න මේගොල්ලන්ට මේ සිස්ටම් එක කරන්න බෑ. ඊට පස්සේ හුරතල්ලු ගේන්න බෑ එතනට. ඊට පස්සේ කරන්නේ හුරතල්ලුම මරනවා. ඊට පස්සේ ඉඳන් ඒගොල්ලන්ගේ දීපලක් ඇද්ද ඒක විකුණලා ඒ වැඩිහිටි නිවාසයේ වාසය කරනවා. ඊට පස්සේ ටීවී එක බලාගෙන මැරෙනකම්ම තියෙන සල්ලි වලින් අර මොනවද අපි කියන්නේ ඔය ජැක්පොට් වගේ සූදු ගගහ ඉන්නවා. ඕන්න එහෙම තමයි ජීවිතේ කෙලවර වෙන්නේ. අපිට මේ චූටි වෙලාවකට මේ සුද්ධිය දැක්කම අපිට හිතෙන්නේ කොහොමද? ලස්සන. ඉරණම පේනවද අපිට? ඉරණම පේන්නේ. ඉරණම බලන්න ඕනේ. සියලු දිනාටම සාධාරණ ඉරණමක්. සතර අපායට දොරටු විවර කරගත්තු ඉරණමක්. කාය දුස්චරිතෙන් වාග් දුස්චරිතෙන් මනෝ දුස්චරිතෙන් විනාශ වෙ යන ඉරණමක්. ඒකට ಜಾතියක් ජම්මයක් බෙදිලා නැහැ. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ මේ මරණ ස්වභාවයත් මෙනෙහි කර කර හිටියොත් මේ සත්වයා මට විතරක් මරණය අදාළ එකක් නෙමෙයි මේ ලෝකෙ උපදින යම් තාක් සත්වයක්ද මේ හැමෝටම පොදු එකක්. ආන් එතකොටයි මේ අපේ හිතේ තියෙන මේ බන්ධන මේක එක කොකු ගහන සිතේ තියෙන ස්වභාවය වෙනස් වෙලා යන්නේ. එතකොට මේ මග්ගං සංජායති මාර්ගය හටගනි. නිවන් මඟ පහළ වෙන විදිය මේ තියෙන. ඊළඟට දේශනා කරා මට විතරක් ප්‍රියමනාප වස්තුන්ගෙන් වෙන්වීමේ ඊරණම මට විතරක් අදාළ එකක් නොවේ. මේ ලෝකේ යම්තා උපදින සත්වයෝ ඇද්ද? චුත වෙන සත්වයෝ ඇද්ද? ඒ සියලු දිනාටම ප්‍රියමනාප දේවල් වලින් වෙන්වෙන්ට සිදු වෙනවා. ඒ නිසා මේක ලෝකයට පොදු ධර්මතාවයක් කියලා මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? තමන්ගේ මේකේ නිදහස් වෙන මාර්ගයට හිත පුරුදු වෙනවා. ඊළඟට කර්මය ගැනත් තියෙනවා. මට විතරක් මේ කර්මය තමන්ගේ දෙයක් වෙලා නෙමෙයි. ලෝකේ යම්තාක් සත්වයක්ද? ලෝකේ උපදින යම්තාක් සත්වයදී සියලු දිනාටම මේ කර්මය එහෙම තමයි කියනවා. මේ මෙනෙහි කරනකොට මාර්ගය උපදිනවා. මග්ගෝ සංජායති. ඒ මෙනෙහි කරගෙන යනකොට ඒ මාර්ගේ වඩනවා කියනවා. අන්න ඒ විදිහට තමයි මේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ බලන්න මේ ශ්‍රාවකයන්ව කොයිතරම් නොනැති බවට පත් කරනවද. හැබැයි ඒක ගණ්ඩ දක්ෂ වුණොත් හරි. ගණ්ඩ බැරි වුණොත් නම් ඉතින් හරීම අපරාධයක් මේ මනුස්ස ජීවිතේ. මේ වාසනාවන්ත දෙයක් ඇහි මොකද්ද කනේ වැදිලා අහක ගියා වෙනවා. වාසනාවන්ත දෙයක්. මේක හරියට හිතේ පිහිටව ගන්නට බැරුව ගියොත්. ඒ නිසා අපට මේ ධර්ම කරුණු නිතර මෙනෙහි කර ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.